ආයිබෝවන් හැමෝටම අද වීඩියෝ එකක් අරන් එනවා කොහොමද ෆෙරයිට් ට්‍රාන්ස්ෆෝමර් වල කැල්කුලේෂන් එක කරන්න කියලා. මේ තියෙන්නේ SMPS වලින් ගලව ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඕන තරම් මේ ෆෙරයිට් ට්‍රාන්ස්ෆෝමර්. මේ ට්‍රාන්ස්ෆෝමර් එකක් ගලවන විදිහත් මම ඉස්සරහට කියලා දෙන්නම්. මේ ෆෙරයිට් කෝර් එක ගලවලා අපිට මේ බොබින් එක අරගෙන කොහොමද අපේ වැඩේට හදාගන්නේ කියලා. ඉස්සලම මේ අරන් එන්නේ මේ වීඩියෝ එකකින් කැල්කුලේෂන් එක විතරයි. මේකෙදි මට කියන්න තියෙනවා මම මේ ෆෙරයිට් ට්‍රාන්ස්ෆෝමර් එක මම හදන්නේ ඉන්වර්ටර් එකකට 12 වෝල්ට් වලින් 230ක් හදන්න පුළුවන් ඉන්වර්ටර් එකකට තමයි මේක මේ ෆෙරයිට් ට්‍රාන්ස්ෆෝමර් එකේ කැල්කුලේෂන් එක මම මේ අරන් එන්නේ. SMPS එකකට නෙමෙයි ස්ටෙප් ඩවුන් SMPS එකකට නෙමෙයි මේ ෆෙරයිට් ට්‍රාන්ස්ෆෝමර් එක මම ඩිසයින් කරන්නේ. මොකද ෆෙරයිට් ට්‍රාන්ස්ෆෝමර් එකක් ඒ වගේ ස්ටෙප් ඩවුන් SMPS පවර් සප්ලයි එකකට ඩිසයින් කරනවා නම් ඒ වගේ එක එක අපිට අවශ්‍ය කරන ඇම්පියර් වෝල්ටේජ් ප්‍රමාණය මත ඒ වගේ සර්කිට් එක එක විදිහට වෙනස් වෙනවා. ඒකින්ද පොඩි ප්‍රශ්නයක් වෙනවා අපිට එක එක වෝල්ටේජස් වලට මේක හදන්න ගියාම. මේ තියෙන්නේ වගේ පොඩි SMPS එකක්. මේක මම දැන් මේ ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන සර්කිට් එක හරහා වොට් 100ක ඉන්වර්ටර් එකක් හදාගන්න පුළුවන්. උපරිම වොට් පවර් එක වොට් 100. ඔයගොල්ලෝ කවුරුත් දන්න සර්කිට් එකක් මේක. ZBS ඩ්‍රයිවර් එකක් පාවිච්චි කරලා හදාගත්තු සර්කිට් එක. මම මේ වගේ ඩයග්‍රෑම් ඉස්සරහට දෙන්නම්. මේකේ වයර් කනෙක්ෂන් කොහොමද තියෙන්නේ කියලා දෙන්න ඉස්සරහට. මේක තමයි පාවිච්චි කරන්නේ ඉන්වර්ටර් එක විදියට. මේ 12 වෝල්ට් බැටරි එකකින් සප්ලයි දීලා මේකේ මේ වයර් තුන මෙතනට පාස් කරලා අපිට පුළුවන් මේ ෆෙරයිට් ට්‍රාන්ස්ෆෝමර් එකකින් වෝල්ට් 230ක් අවුට් එක විදියට ගන්න පුළුවන්. මේක ෂයින් වේව් එකක් නෙමෙයි. ෂයින් වේව් ඉන්වර්ටර් එකක් නෙමෙයි මේක. ඒක පාවිච්චි කරන්න පුළුවන් බල්බ් ෆිලමන්ට් බල්බ් වලට තමයි ගොඩක්ම සාර්ථක. LED බල්බ් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ෆිලමන්ට් බල්බ් එකක් දානවා නම් වඩා හොඳයි. සාර්ථක වැඩ කරව ගන්න පුළුවන් මේක. ඒ ටික තමයි ඉස්සෙල්ලාම කියන්න ඕනුනේ. දැන් බලමු කොහොමද මේක කැල්කුලේෂන් එක කරගන්න කියලා. අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ අපේ ඉන්පුට් වෝල්ටේජ් එක. අපේ ඉන්පුට් වෝල්ටේජ් එක 12 වෝල්ට්. මම මේක හදන්නේ 12 වෝල්ට් වලට. මොකද සර්කිට් එක ඔපරේට් කරන්න පුළුවන් 12 වෝල්ට් වලින් හින්දා. ඉන්පුට් වෝල්ටේජ් එක 12 වෝල්ට්. අපේ අවුට්පුට් එක 230යි වෝල්ට්. එතකොට මේකේ දී ප්‍රයිමරි එක තමයි මෙන්න මේ 12 වෝල්ට් වලට අපි යොතන්නේ. කියන්නේ ප්‍රයිමරි කොයිල් එක ඔතන්නේ 12 වෝල්ට් වලට. එතකොට අපි සෙකන්ඩරි එකෙන් තමයි වෝල්ට් 230 අවුට් වෙන්නේ. මේක ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එකක්. ස්ටෙප් ඩවුන් එකක් නෙමෙයි. මේක ස්ටෙප් අප්. ඒ කියන්නේ වෝල්ටේජ් එකකින් වැඩි වෝල්ටේජ් එකක් හදනවා. එතකොට ප්‍රයිමරි එක තමයි වෝල්ට් 12. සෙකන්ඩරි එක වෝල්ට් 230. එතකොට ඒ විදිහට තමයි මේකේ වයින්ඩින්ග්ස් දෙකට වෝල්ටේජස් ටික තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේකේ සූත්‍රය තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මම මේ වීඩියෝ එකෙන්ම මේකත් අරන් එන්නම්. ඊළඟ තව දෙවෙනි කොටස විදිහට තමයි වයර් ගේජ් එක මේකෙදි මේ ට්‍රාන්ස්ෆෝමර් එක ඔතන්න වයර් ගේජ් එක සිලෙක්ට් කරගන්න විදිහ ටික කියලා දෙන්නේ. ඊට කලින් මම මෙතන ඇම්පියර් ගාන දාන්නම්.
ඒක කොකටත් ලේසි ඕගොල්ලන්ට ටිකක් අවබෝධයක් ගන්න මේකට. කියන්නේ මේ එක සෙක්ෂන් එකේ තියෙන්න ඕන ඇම්පියර් ගාන දාන්නම් මෙතනින් මම. එතන දැන් මම මේ ඉන්වර්ටර් එක හදන්නේ වොට් 40ක ඉන්වර්ටර් එකක් විදියට. වොට් 40ක ඉන්වර්ටර් එකක් විදියට තමයි මම මේ හදන්නේ මේක. ඔයගොල්ලන්ට මේක වොට් 100 වෙනකම් මේ සර්කිට් එක හරහා පාවිච්චි කරන්න පුළුවන්. සාර්ථකව ඒ කියන්නේ වොට් 100ක රියල් අවුට්පුට් එකක් ගන්න පුළුවන්. කියන්නේ කඩවල වල ගන්න තියෙන සමහර ඉන්වර්ටර් තියෙනවා වොට් 300 එහෙම දාලා තිබ්බට එච්චර වොට් පවර් එකක් ඒ වගේ ගන්න බෑ. මේකෙන් වොට් 100ක් ගන්න පුළුවන්. මේක මම දැන් මේ කැල්කියුලේෂන් එක කරන්නේ වොට් 40ක ඉන්වර්ටර් එකකට. එතකොට අපි බලමු මේ ප්‍රයිමරි අපේ ප්‍රයිමරි වයින්ඩින් එකේ කොච්චර ඇම්පියර් එකක් තියෙන්න ඕනද කියලා. එතකොට ඒක අපිට ගන්න පුළුවන් අපේ පවර් එක බෙදන්න ඕනේ වෝල්ටේජ් එකෙන්. පවර් එක වොට් 40යි. අපි ගන්න පවර් එක කියන්නේ අපිට මේ ට්‍රාන්ස්ෆෝමරේ හරහා අවශ්‍ය කරන පවර් එක වොට් 40යි. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන වොට් 100ක් මෙතන වොට් 100යි කියලා දාගෙන කැල්කියුලේෂන් එක කරගන්න. ඒකට වොට් 40 බෙදීම 12. එතකොට අපිට උත්තරේ එනවා ඇම්පියර් 3.3. මේ එන්නේ ඇම්පියර් වලින්. ඇම්පියර් 3.3 ඇම්පියර්. එතකොට සෙකන්ඩරි එක එකේ කොච්චර ඇම්පියර් ගානක් තියෙනවද කියලා අපි බලමු. වොට් 40 බෙදීම 230. එතකොට අපි බලමු කොච්චර ඇම්පියර් එකක් මෙතන තියෙනවද කියලා. එතකොට එනවා 0.173 ඇම්පියර්. මේක හැමතිස්සෙම එන්නේ ඇම්පියර් වලින්. දශම ගාන දශම ස්ථාන 3කට ලියා ගන්නවා නම් වඩා හොඳයි මේ වගේ පොඩි අගයන් වලදී. 0.173 ඇම්පියර්. ඉස්සෙල්ලාම මේ පවර් එක ගැන පොඩ්ඩක් කියන්න වුණා. මොකද ඉස්සරහා වීඩියෝ එකට ඒ කියන්නේ මේකේ දෙවෙනි කොටසට ඒක ටිකක් පහසු වෙයි. ඔයගොල්ලෝ මේක පොඩ්ඩක් මතකයේ තියාගත්තාම මම දැන් මේ කැල්කියුලේෂන් එක කරන ට්‍රාන්ස්ෆෝමර් එකේ වොට් ප්‍රමාණය ගැන මට මෙතනදී ඔයගොල්ලන්ට පොඩි පැහැදිලි කිරීමක් දෙන්න ඕන වුණා. මොකද මෙතන ඇම්පියර් නම් මෙතන එතකොට අපිට ගන්න පුළුවන් හින්දා මේ වෙලාවේදී මේකෙදි කියන්න තියෙනවා අපි කලින් මම කියලා දුන්නා ලැමිනේෂන් හෝ සාමාන්‍ය ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් කැල්කියුලේෂන් කරන විදිය. ඒකේ වයර් ගේජ් එක සිලෙක්ට් කරාට වඩා මේකෙදි සිලෙක්ට් කරන විදිය වෙනස්. ඒක හොඳට මතක තියාගන්න. ඒකේ සිලෙක්ට් කරා වගේ මේකේ වයර් ගේජ් එක සිලෙක්ට් කරන්න බෑ. ටිකක් වෙනස් ඒක. මේකෙදි වයර් ගේජ් එක සිලෙක්ට් කරන විදිය. ඒක මම දෙවෙනි කොටසෙන් අරන් එන්න. දැන් අපි බලමු කොහොමද මේ ප්‍රයිමරි සහ සෙකන්ඩරි වයින්ඩින්ග්ස් දෙකේ ටර්න්ස් ගාන හොයන්නේ කියලා. ඒ කියන්නේ ටර්න්ස් ගාන හොයන කැල්කියුලේෂන් එක මොකක්ද කියලා බලමු අපි. මම මේ ටික මකලා මම ඉන්පුට් වෝල්ටේජ් එකයි අවුට්පුට් වෝල්ටේජ් එකයි විතරක් ලියලා තියන්නම්. දැන් මම මෙතන ලියාගත්තා. මේක තමයි අපේ ප්‍රයිමරි වයින්ඩින් එකේ ටර්න්ස් ගාන කැල්කියුලේට් කරන සමීකරණය. ඔයගොල්ලෝ දැන් මෙතන දන්නවා 10 8 වෙනි බලය දන්නවා. හතරක් ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතන මම දාලා දිනවා VP කියලා. මෙතන F කියලා තියෙනවා. Bmax A කියලා තියෙනවා. එතකොට ඒ ටික තමයි අපිට හොයාගන්න තියෙන්නේ. ඒ ටික වෙනස් වෙන අගයන් හින්දා තමයි ඒ විදිහට අකුරක් මගින් සංකේතවත් කරලා තියෙන්නේ. එතකොට VP කියන්නේ ප්‍රයිමරි වෝල්ටේජ් එක. එතකොට අපේ ඉන්පුට් වෝල්ටේජ් එක තමයි 12 වෝල්ට්. එතකොට මෙතනට එන්නේ 12 වෝල්ට්. 12 වෝල්ට්. එතකොට F කියන්නේ ෆ්‍රීකවන්සි එක. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති ලැමිනේෂන් ලැමිනේෂන් ට්‍රාන්ස්ෆෝමර් එක නම් ෆ්‍රීකවන්සි එක අපේ මේන් සිටි පවර් ෆ්‍රීකවන්සි එක හර්ට්ස් 50. මේකෙදි
ෆෙරයිට් කෝර එකක්කින්ද මෙතනදි ෆ්‍රීකවන්සිය එක 20000 අතර 20000 අතර වගේ ෆ්‍රීකවන්සියකට යනවා. එතකොට අපි සාමාන්‍ය මැදාගයක් ගත්තහම හරි කියන්න මෙතන මේ ෆ්‍රීකවන්සිය කියන්නේ අපේ මේ ඉන්වර්ටර් සර්කිට් එකේ ස්විචින් වෙන ෆ්‍රීකවන්සි එක කියන්නේ මේ ZVS ඩ්‍රයිවර් සර්කිට් එකේ ස්විචින් වෙන ෆ්‍රීකවන්සි එක. සාමාන්‍යයෙන් මේකට සම්මත අගයක් විදිහට අපිට ගත්තොත් පුළුවන් මැද අගයක් ගන්න. ඒ කියන්නේ කිලෝහර්ට්ස් 25ක් විතර වගේ අපිට ගන්න පුළුවන් මේකට. කිලෝහර්ට්ස් 25ක් විතර වගේ අපිට මේ ෆ්‍රීකවන්සි එක විදිහට ගන්න පුළුවන්. ෆ්‍රීකවන්සි එක අපි දාමු කිලෝහර්ට්ස් කිලෝහර්ට්ස් 25ක් විදිහට දානවා. එතකොට හර්ට්ස් 25000 ෆ්‍රීකවන්සි එක. මෙතන කිලෝහර්ට්ස් ගානට මම ඉස්සෙල්ලා දැම්මා. අපි මේ සමීකරණයට මේක එඩිට් කරද්දී අපි දාන්න ඕනේ හර්ට්ස් වලින් හර්ට්ස් 25000යි. ඕගොල්ලොන්ගේ කැල්කුලේෂන් එකේදී හර්ට්ස් 25000 කියලා ගන්න. මොකද මම දෙන සර්කිට් එකට තමයි ඔයාලට මේ ඉන්වර්ටර් එක හදන්න වෙන්නේ. ඊට පස්සේ Bmax වලට ඕගොල්ලෝ දානකොට 1800යි කියලා මෙතන දාන්න. ඒ කියන්නේ සමීකරණයට එඩිට් කරනකොට 1800යි කියලා එඩිට් කරන්න. මම මේක පැහැදිලිව ලියන්නම් මෙතන 1800යි කියලා මෙතන මේ Bmax කියන තැනට එඩිට් කරගන්න ඕගොල්ලෝ. එතකොට මේ දෙකම ඒ විදිහටම මම දාලා තියෙන අගයම එඩිට් කරන්න. මොකද මේ සර්කිට් එකට තමයි ඔයාලගේ මේ ඉන්වර්ටර් එක ඩිසයින් වෙන්නේ. ඊට පස්සේ 1800යි Bmax. ඊට පස්සේ ඒරියා. මේ ඒරියා කියන්නේ අපේ කෝ ඒරියා එක. දැන් අපි දැන් ඕගොල්ලෝ මොකක් හරි SMPS සර්කිට් එකකින් ගලවගත්ත ෆෙරයිට් ට්‍රාන්ස්ෆෝමර් එක තමයි මේ තියෙන්නේ. මේක මම ෆෙරයිට් එක මම දාන්නම්. මම මේකක් ගලවන විදිය වෙන වීඩියෝ එකකින් කරන්න. දැනට ඔයාලට මම මේ විදිහට පෙන්නන්නම් මේ ට්‍රාන්ස්ෆෝමර් එක. මේකේ මේ ෆෙරයිට් කෑලි දෙක මේ විදිහට එළියට ගන්න පුළුවන්. එතකොට මේක තනි බොබින් එකක් වගේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මේකේ මේ විදිහේ ෆෙරයිට් කෑලි දෙකක් මේක ඔයාලට පේනවා ඇති. මේ විදිහේ ෆෙරයිට් කෝර එකක් තියෙන්නේ මේකේ. දැන් අපිට අවශ්‍ය වෙනවා මේ ෆෙරයිට් එක කොටසක මේ ෆෙරයිට් දැන් මෙහෙම කොටස් දෙකක් තියෙනවානේ. මේ ෆෙරයිට් කෝර එක කෑලි දෙකකට තමයි තියන්නේ. මොකද මේ බොබින් එකට දානකොට මෙහෙම කොටස් දෙකකට තිබ්බම අපිට මේක බොබින් එකට දාන්න ලේසි. අපි මේ එක කොටසක් අරගෙන මේකේ මේ ඔයාලට පේනවා ඇති මැද මෙහෙම මේ මැද තියෙන සිදුරට හරියන විදිහේ රවුම් කට්ටයක් වගේ එකක් තියෙනවා. මෙතන මේ මෙතන මැද මේ රවුම් කොටස ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි ඒකේ වර්ගඵලය ගන්න ඕනේ. එතකොට දැන් මේක හතරක් විදිහට තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කොටු හැඩයකට තියෙන්නත් පුළුවන්. කොටු හැඩයකට නම් ඔයගොල්ලෝ දන්නවා වර්ගඵලය හොයන්න දිග වැඩි කිරීම පළල. එතකොට අපිට මේ විදිහට වර්ගඵලය ගන්න පුළුවන් මේකේ. එතකොට මේ තියෙන්නේ රවුම් හැඩයක්. ඒ කියන්නේ වෘත්තාකාර හැඩයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය πr වර්ගය. අපි ඉස්සෙල්ලාම මේක d හොයමු. d කියන්නේ විස්කම්භය. r වර්ගය හොයන්න කලින් d හොයාගෙන ඉමු. මොකද d ගන්න ලේසි මේකේ අපි ගාව ඩිජිටල් මේවා මිලිමීටර ගණන් මයින උපකරණයක් නැති හින්දා අපි මේ අඩි රූලකින් d ගමු. ඒකින්ද ඔයගොල්ලෝ දන්නවා d කියන්නේ විස්කම්භය. විස්කම්භයෙන් භාගය තමයි r. r කියන්නේ විස්කම්භයෙන් භාගය.
අපි මේක ගත්තොත් එහෙම මේ විදිහට අඩි රූල තියලා සෙන්ටිමීටර වලින් මේක ගන්නෙ. මෙතන එනවා මේකේ තියෙනවා විශ්කම්භය සෙන්ටිමීටර එකක් හරියටම තියෙනවා. එතකොට මෙහෙම තියන්න මම මෙතන D කියලා ලියන්න. D කියන්නේ විශ්කම්භය සෙන්ටිමීටර 1යි. මේක ගන්න සෙන්ටිමීටර වලින්. එතකොට අපි බලමු ඔගොල්ලෝ දන්නවා එතකොට R කියන්නේ මේකෙන් භාගේ R කියන්නේ 0.5යි. මේ කැමරාව තියෙන හින්දා මෙතන ටිකක් ලියන්න අමාරුයි. එකයි අර මම ඔයගොල්ලන්ට පැහැදිලිව පේන්න ඕන විදිහට ලියන්නේ 0.5යි R කියන්නේ. එතකොට අපි මේ සූත්‍රයට මේක ආදේශ කරලා බලමු. 5 කියන්නේ 22යි වැඩි කිරීම R 0.5යි වැඩි කිරීම 0.5. වර්ගය කියන්නේ R වගේ දෙකක්. ඒ කියන්නේ R වැඩි කරන්න තියෙන්නේ 0.5 ඒවා දෙකක් වැඩි කරන්න තියෙන්නේ. මම මේ ටික මකන්නම් දැන්. එතකොට උත්තරේ එන්නේ එතකොට මෙතන උත්තරේ එන්නේ 0.785යි කියලා. මේක දශම ස්ථාන 3කට ගත්තා නම් ඇති. 4කට ගන්නවා නම් තවත් හොඳයි. සාමාන්‍යයෙන් 3කට ගත්තාම ඇති. එතන එන්නේ වර්ග සෙන්ටිමීටර. දැන් එතකොට මම මෙතන ලියනවා ඒරියා එක 0.785යි කියලා. දැන් අපිට අවශ්‍ය කරන ඔක්කොම අගයන් ටික හොයාගෙන ඉවරයි අපි. මට මෙතන කියන්න තියෙනවා මේ ඒරියා එක හොයනකොට ඔයාලා ළඟ තියෙන ෆෙරයිට් ට්‍රාන්ස්ෆෝමර් එකේ ඒරියා එක තමයි ගන්නෙ. يعني කෝ ඒරියා එක ගන්නකොට ඔගොල්ලෝ ගාව තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ මේ ෆෙරයිට් එක ගලවලා තමයි ඒරියා එක ගන්න ඕනේ. දැන් මම මෙතන අපිට ආව අගයන් ටික මේ පැත්තෙන් මම මේ සමීකරණේ තියෙන විදිහට මේ ටිකට එඩිට් කරගත්තා. එතකොට මෙතන F වෙනුවට මම මෙතන ආව ෆ්‍රීකවන්සි එක දාගත්තා. මේ පැත්ත නම් ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. මම බෝඩ් එක ටිකක් මේ පැත්තට කරන්න. දැන් අවශ්‍යම ටික වගේ පේනවා. වෝල්ටේජ් එක මෙතන VP 12යි. ෆ්‍රීකවන්සි එක 25000යි. Bmax 1800යි. ඒරියා එක මේක මගේ ට්‍රාන්ස්ෆෝමර් එකේ ඒරියා එක. මේ අගයන් දෙකම ඔයාලා මේ විදිහටම මේ සමීකරණයට එඩිට් කරන්න. ෆ්‍රීකවන්සි එක සහ Bmax කියන අගය මම දාලා තියෙන අගයන්ම ඔයගොල්ලෝ එඩිට් කරන්න මේ කැල්කියුලේෂන් එකට. එතකොට වෙනස් වෙන්නේ මේ ඒරියා එක තමයි. වෝල්ටේජ් එකත් මම දෙන සර්කිට් එක නිසා වෝල්ට් 12මයි. ඒරියා එක තමයි ඔයාලගේ ට්‍රාන්ස්ෆෝමර් එක අරගෙන වෙනස් වෙන්නේ. එතකොට මම කලින් කිව්වා මේකේ මේ ෆෙරයිට් එකේ හැඩය කොටු හැඩයක් තියෙනවනම් දිග වැඩි කිරීම පළල අරගෙන කෝ ඒරියා එක වර්ග සෙන්ටිමීටර වලින් ගන්න පුළුවන්. මගේ තියෙන්නේ රවුන්ඩ් හැඩයක් හින්දා මම වෘත්තයක වර්ගඵලය හොයන්න ෆයි r වර්ගය කියන සූත්‍රය පාවිච්චි කරා. දැන් අපි බලමු මෙතන උත්තරේ කීයද එන්නේ කියලා. මෙතන එනවා හරියටම 8.4යි 9යි 2යි ටර්න්ස්. මේ එන්නේ අපේ ප්‍රයිමරි වයින්ඩින් එකේ වට ගන්න. ප්‍රයිමරි වයින්ඩින් එකේ වට ගන්න තමයි මෙතන එන්නේ. ඒ කියන්නේ 12 වෝල්ට් වලට වට 8.4.9.2ක් ඔතන්න ඕන කියන එක. ඔයාලට පේනවා ඇති ඒක. එතකොට දැන් මේ අපේ ට්‍රාන්ස්ෆෝමර් එකේ සෙන්ටර් ට්‍රැපින් එකක් තියෙනවා මේ 12 වෝල්ට් ලයින් එකට. දැන් මම මේක ඩිසයින් කරන නිසා මගේ සර්කිට් එකේ තියෙන විදිහ මම කියන්නේ මේ සර්කිට් එක මම ඔයාලට දෙන්න ඉස්සරහ වීඩියෝ එකේදී. මේකේ එතකොට එන්නේ මේ වගේ වයින්ඩින් එකක්. මෙතන මේකෙත් 8.4.9.2යි මේකෙත් 8.4.9.2යි.
මෙතන මේ සෙන්ටර් රැපින් කොයිල් එකක් මේ පැත්තේ තියෙන්නේ. මම මේ පින් කනෙක්ෂන් එක මේ බෝඩ් එක පෙන්නනකොට ඉස්සරහ වීඩියෝ එකේදී ඒක පෙන්නන්නම් ඔයාලට. එතකොට මේ ආවේ ප්‍රයිමරි ටර්න්ස් ගන්න. ඒ වගේම දෙකක් අපි ඒ වගේම කොයිල් දෙකක් ඔතා ගන්න ඕනේ සෙන්ටර් රැපින් එක විදියට මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ. එතකොට දැන් අපේ ප්‍රයිමරි වයින්ඩින් එක හරි 12 වෝල්ට් ප්‍රයිමරි වයින්ඩින් එක හරි. දැන් අපි හොයාගන්න ඕනේ අපේ 230 පැත්තට කොච්චර ටර්න්ස් ගානක් ඕනේද කියලා. ටර්න්ස් ගානක් ඕනේද කියලා. මම ඒක හොයාගන්න විදිය ඔයාලට අරන් එන්න. එතකොට දැන් මට මේ පැත්ත ටිකක් මකන්න වෙනවා. මම ඒ ටික මකාගෙන ආපහු එන්න. දැන් මම මෙතන ලියාගත්තා අපි ප්‍රයිමරි වයින්ඩින් එකේ ටර්න්ස් ගාන හොයාගෙන ඉවරයි. 12 වෝල්ට් වලට 8.492යි ටර්න්ස්. දැන් අපි වෝල්ට් 12කට කොච්චර ටර්න්ස් ගානක් ඕනද කියලා දන්නවා. දැන් අපිට පුළුවන් වෝල්ට් එකකට කොච්චර ටර්න්ස් ගානක් ඕනද කියලා හොයන්න. එතකොට අපිට මේක පුළුවන් 12 බෙදීම 8.492 කියලා ලියලා මේ වෝල්ට් එකකට කොච්චර වට ගානක් ඕනද කියලා හොයන්න. එතකොට මෙතන උත්තරේ එන්නේ 1.413 1.413. ඊට පස්සේ මේ ආවේ 1.413 ආවේ වෝල්ට් එකකට. දැන් එතකොට අපිට පුළුවන් මේ වෝල්ට් එකකට ආව අගය 230න් වැඩි කරලා කොච්චර ටර්න්ස් ගානක් ඕනද කියලා හොයාගන්න. අපි එතකොට මේක වැඩි කරලා බලමු. 230 වැඩි කිරීම 1.13 නෑ 4.13 නෙමෙයි. තමයි 1.413. අපි බලමු මේකේ උත්තරේ එන්නේ මොකද්ද කියලා. පොඩි වැරදීමක් වුණා මෙතන. මෙතන අපි වෝල්ටේජ් එක තමයි වට ගානෙන් බෙදුවේ. එහෙම නෙමෙයි වට ගාන තමයි වෝල්ටේජ් එකෙන් බෙදන්න ඕනේ. වෝල්ට් කීයකට වෝල්ට් එකකට වට කීයක්ද කියලා හොයන්න. එතකොට අපි ආයේ මේක හදමු. පොඩි වැරදීමක් වුණා මගේ අතින්. කලින් පාර මේ ටික හරි ඔක්කොම මෙතනදි තමයි පොඩි වැරදීමක් වුණේ. ටර්න්ස් ගාන බෙදන්න ඕනේ වෝල්ටේජ් එක වෝල්ට් 12යි. වට වෝල්ට් එකකට වට කීයද කියලා හොයන්න. එතකොට එනවා 0.7 ටර්න්ස්. එතකොට වෝල්ට් එකකට 0.70 ටර්න්ස් ඕනේ. අපි දැන් බලමු 230කට කොච්චර ඕනේද කියලා. එතකොට උත්තරේ එන්නේ 162.6.1. ඒ කියන්නේ 163ක් විතර වගේ තමයි වට ඔතන්න ඕනේ. ඔය විදිහට තමයි අපි මේ ටර්න්ස් ගාන හොයාගන්නේ. ඒ වගේම මෙතන වට 8කට විතර එතුනහමක් ඇති. මේ 12 වෝල්ට් වලට එන ලයින් එක වට 8කට විතර එතුනහමක් ඇති. වට 8කට හෝ 9කට එතුනහම හොඳටම ඇති මේ 12 වෝල්ට් ලයින් එක. මේ දශම ගානටම අපිට ඔතන්න බැරි හින්දා සම්පූර්ණ වට 8කට හරි 9කට හරි ඔතන්න. ওই විදිහට තමයි. හැබැයි මේ මෙතනට එනකම්ම මේ දශම ගණන් 33කට පාවිච්චි කරගෙන එන්න. අන්තිමට තමයි අපි සම්පූර්ණ වට ගානකට ගන්නෙ. ඒ විදිහට තමයි වට ගාන හොයාගන්න තියෙන්නේ. දැන් මම මෙතන ආයේ ට්‍රාන්ස්ෆෝමර් එක අඳින්නම්. මේ විදිහට මම ට්‍රාන්ස්ෆෝමර් එක ආයේ අඳිනවා. අපේ වෝල්ටේජ් අවුට්පුට් එක වෝල්ට් 230යි. ඒකට ඕනේ අපිට වට 163ක්. එතකොට මෙතන වට 8යි. මේ සෙන්ටර් ටැපින් කොයිල් එකට වට 8 ඕනේ.
මේ ප්‍රයිමරි පැත්තට සකන්ඩරේගේ අවට්පුට් එක වෝල් 230ක් ගන්න වට 163ක් ඕන. මම මේකෙදි මේ Bmax ඒ වගේ අගයන් ගැන ලොකු පැහැදිලි කිරීම කරන්න ගියේ නැහැ. මම ඒකට මේ සර්කිට් එකට අවශ්‍ය කරන නියත අගයක් දාලා මේ කැල්කුලේෂන් එක ගොඩක් සරල විදියට හැදුවා. මොකද නැත්නම් සමහරුන්ට මේක තේරෙන්නේ නැති හින්දා එතකොට ওই විදිහට තමයි සරලව අපේ මේ ෆෙරයිට් ට්‍රාන්ස්ෆෝමර් එක කැල්කුලේෂන් එක කරගන්නේ. වට ගාන හොයාගන්න කැල්කුලේෂන් එක කරගන්නේ ওই විදිහට තමයි සරලවම. මම හිතනවා මේක ගැන ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒ වගේම පොඩ්ඩක් පැහැදිලි මදි නම් ආපහු වීඩියෝ එක එකපාරක් බලන්න. එතකොට ඔයාලට තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳේ. එහෙමත් පැහැදිලි වුනේ නැත්නම් පල්ලෙන් කමෙන්ට් කරලා අහන්න මොකද්ද අපැහැදිලි දැන කියලා. ඒ ටික කියන්න තියෙනවා. මම හිතනවා දැන් ඔයාලට මේ ටර්න්ස් ගන්න පුළුවන් කියලා. මම ඊළඟ වීඩියෝ එකෙන් වයර් ගේජ් එක සිලෙක්ට් කරන්න හැටි අරන් එන්න. වයර් ගේජ් එක සහ මේක දැන් ගලව ගන්න ඕනේ. මේක නිකන් ගලවන්න ගියොත් මේ ෆෙරයිට් එක කඩලා යනවා. මේ ෆෙරයිට් කොටස කඩලා යනවා. අපිට හරියටම ගලව ගන්න බැහැ. මම මේක ගලවන ක්‍රමේ වීඩියෝ එකකින් අරන් එන්න. නැත්නම් ඔයාලට ගේජ් එක හොයන්නත් මේක ගලව ගන්න නැතුව කරන්න බැරි හින්දා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.